right දෙවෙනි ටියුට් එකේ දැන් පළවෙනි ටියුට් එකේ අපි වැදගත් පාඩම් කිහිපයක් අපි අවසන් කරා. අපිට දෙන දෙවෙනි ටියුට් එක right පසුගිය දවස්වල ඔන්ලයින් ක්ලාසස් එක කරාට රෙකෝඩින් එක කරගන්න බැරි යම් කිසි අපස්ථාවන් අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා ළමයි. right මම හිතනවා දෙවෙනි ටියුට් එක මේ වෙනකොට හැමෝම අරගෙන ඇත්තේ කියලා. right දෙවෙනි ටියුට් එක බලන්න ඉස්සරම දීලා තියෙනවා ස්වර අකුරු සුට්ටෙලුතුකල් ස්වරාක්ෂර. ඒ නෝට් එකේ දීලා තියෙනවා දෙමළ භාෂාවේ ස්වර අකුරු තුනකි. ඒවා කෙටි ස්වර ශබ්ද වලින් යෙදේ. එම අකුරු අයන්න, ඉයන්න, උයන්න නම් වේ කියලා. දැන් අපි පළවෙනි ටියුට් එකේ දෙමළ භාෂාව පිළිබඳ ව්‍යාකරණානුකූල අක්ෂරමාලාවේ අකුරු කීයක් තියෙනවද? මේවා ප්‍රභේද වශයෙන් කොටස් කීයකට බෙදෙනවද? ඔය කියන කරුණු ටික අපි ඉගෙන ගත්තනේ. එතකොට අපිට මතකයි ස්වරාක්ෂර හමුණා ළමයි 12ක්. දෙමළ භාෂාවේ ස්වරාක්ෂර 12ක් හමුණා. right? එතකොට මෙතනදී මේ ස්වරාක්ෂර 12න් අකුරු තුනක් පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. right? මේ බලන්නකො මෙන්න මේ විදිහට. එක තමයි අයන්න, අනිත් එක ඉයන්න සහ උයන්න. මෙන්න මේ ස්වරාක්ෂර තුන යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. බලන්න නෝට් එක පළවෙනි රෝම ඉලක්කම් අංක 1 ආසර අකුර දුර තියෙන දෙයක් නිරූපණය කරයි. රෝම ඉලක්කම් 2 ඊසර අකුර ළඟ තියෙන දෙයක් නිරූපණය කරයි. රෝම ඉලක්කම් 3 ඌසර අකුර ඉදිරියේ තියෙන දේක් පෙන්වුම් කරයි. ළමයි සංඥා නාම කියලා කොටසක් තියෙනවානේ. සංඥා නාම කියලා කොටසක්. එතකොට දෙමළ භාෂාවේ මෙන්න මේ කියන ස්වර අකුරු තුන මූලික කරගෙන ළමයි සඳහන් වෙනවා සංඥා නාම කීපයක්. right? මේක අංක 1 දීලා තියෙන්නේ මොකද්ද? අංක 1 දීලා තියෙනවා අයන්නෙන් නිරූපණය කරනවලු දුර තියෙන දේවල්. right? දුර තිබෙන දේවල්. right? දුර තිබෙන ඈත. උදාහරණයක් වශයෙන් මම ගන්නවා මේ බලන්නකො අදු. right? අදු කියන්නේ ඒක, අරක. right? අනිත් එක මේ අංගේ, එහෙ. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මේ අයන්න කියන ස්වරාක්ෂරයෙන් යම්කිසි සංඥා නාමයක් භාවිතා වුණොත් ඒක ඈත තියෙන බව නිරූපණය කරනවා. අංක 2 ඊසර අකුරෙන් ළඟ තියෙන දේවල් නිරූපණය කරනවා. ළඟ තිබෙන දේවල්. මෙන්න මේ ඊ කියන අක්ෂරයෙන් ළඟ තියෙන දේවල්. අදු පුත්තහම් ඒක පොත, ඉදු පුත්තහම් මේක පොත. එතකොට ඉදු කියන්නේ මේක, අදු කියන්නේ ඒක, අරක. right? අංක 3 උයන්නේ නිරූපණය කරනවලු ඉදිරියේ තියෙන දේවල්. අපි ඉදිරියේ තියෙන දේවල්. right? උදු පුත්තහම් ඔය පොත. එතකොට දැන් ඔයා දන්නවා අයන්නේ ඈත තියෙන දේවල් නිරූපණය කරනවා. ඊ කියන අකුරෙන් ළඟ තියෙන දේවල් නිරූපණය කරනවා. ඌ කියන ස්වරාක්ෂරයෙන් ඉදිරියේ තියෙන දේවල් නිරූපණය කරනවා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අදු පුත්තහම් ඒක පොත, ඉදු පුත්තහම් මේක පොත, උදු පුත්තහම් ඔය පොත. අන්න ඒ විදිහට. ඒ අනුව නෝට් එකේ දීලා තියෙනවා බලන්න chart එකේ सर्वनाम right सर्वनाम සුට්ටු පෙයර් කර දෙමළ භාෂාවේ ළමයි सर्वनाम කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. දෙමළ භාෂාවේ सर्वनाम ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි රෝම ඉලක්කම් 1 අවචුට්ටු කියලා කියන්නේ අභ්‍යන්තර सर्वनाम. ලියා ගන්න ටියුට් එකේ අභ්‍යන්තර सर्वनाम අංක 2 පුරචුට්ටු කියලා කියන්නේ බාහිර सर्वनाम right? सर्वनाम ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි ටියුට් එකේ දීලා තියෙන අවචුට්ටු අභ්‍යන්තර सर्वनाम. දෙවෙනි එක පුරචුට්ටු බාහිර सर्वनाम. ලියාගන්න. right හරි. ඒ අනුව අපිට දීලා තියෙන ටියුට් එකේ බලන්න මධ්‍යම පුරුෂ කියලා ඊ ෂර શબ્දයෙන් එන सर्वනාම කිහිපයක්. right? බලන්න මුන්නිලයි මධ්‍යම පුරුෂ මුන්නිලයි මධ්‍යම පුරුෂ. අපි දන්නවා ඊ කියන ශබ්දයෙන් නිරූපණය කරන්නේ ළඟ තියෙන දේවල්. ඊ කියන ස්වරූපයෙන් ඊ කියන ස්වරාක්ෂරයෙන් ළඟ තියෙන දේවල් නිරූපණය කරනවා. ඒ අනුව පළවෙනි එක බලන්න ඉවන් කියලා කියන්නේ මොහු. ඉවන් කියන්නේ මොහු.
අක දෙක ඉවර් මෙතුමා මෙතුමිය මෙතුමා මෙතුමිය ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයකින් තොරව යෙදෙනවා එක. ඊළඟ ඉවල් මෑය කහතර ඉවර්ගල් මෝන් අපි මේ කතා කරන්නේ ළඟ තියෙන දේවල් ගැන. ඊළඟ ඉදු මේක number 6 ඉවෙයි මේවා number 7 ඉවෙයිගල් එකක් මේවා. right ඊට පස්සේ දීලා තියෙනවා ඉම්මානවන් ඒ chart එකේම මෙහා පැත්තේ ඉම්මානවන් මෙම ශිෂ්‍යයා ඊළඟ ඉම්මානවර් ඒකත් මෙම නැත්නම් මේ ශිෂ්‍යයා ඊළඟ ඉම්මානවී මෙම ශිෂ්‍යයාව ඊළඟ ඉම්මානවර්ගල් මෙම ශිෂ්‍යයෝ right දැන් මෙතන මෙම කිව්වත් ප්‍රශ්නයක් නැහැ මේ කිව්වත් ප්‍රශ්නයක් නැහැ මම හොරා නැතුව යන්නේ ඒ දෙකම පොදු ඊළඟ ඉප්පුනේ මේ පූසා ඉන්න පුනේ ඒකත් මේ පූසම තමයි මේ පූසා ඊළඟ ඉප්පුනේහල් බහුවචන ස්වරූපයක් තියෙන මේ පූසෝ අපි දන්නවා හල් කියන එක දාපුවම යම් කිසි එක වචනයක් බහුවචන කරන්න පුළුවන් පූසා පුනේ කියලා කියනවා පුනේහල් කියලා කියන්නේ පූසන්ට එතකොට ඉන්න පුනේහල් කියලා කියන්නේ මේ පූසන්න තමයි මේ පූසන් අන්තිම එකක් ඉප්පුනේහල් ඉන්න පුනේහල් ඒකම තමයි right ලියාගන්න ඒකම තමයි ලියාගන්න නෝට්බුක් එකේ එතකොට මේ අපි කතා කරේ දෙමළ භාෂාවේ යම්කිසි දෙයක් ඊශ්වර අක්ෂරයෙන් නිරූපණය කරනවා නම් සංඥා නාමයක් හැටියට ඒක ළඟ තියෙන බව හඳුන්වනු ලබනවා. right අපි බලමු ඊළඟ එක extra line බලමු ඊළඟ ඒකත් මධ්‍යම පුරුෂ උයන්නේ අපි දන්නවා ළමයි දැන් උයන්නේ නිරූපණය කරන්නේ ඉදිරියේ ඇති දේවල් ඒකත් උවන් කියන්නේ මොහු උවර් කියන්නේ මෙතුමා මෙතුමිය උවල් කියන්නේ ණය හතර උවර්ගල් ඒකත් මෝන් right ඊළඟ උදු කියන්නේ ඕක උවේ කියන්නේ ඕවා උවේගල් කියලා කියන්නේ තෝවා right ඊයන්ට සාපේක්ෂව මේ දෙක මේ තුන විතරයි වෙනස් right ඊළඟ ඔය ශිෂ්‍යයා මේ පැත්තෙන් ඔය ශිෂ්‍යයා ඊළඟත් ඔය ශිෂ්‍යාව next one ඔය ශිෂ්‍යයන් ඊළඟ ඔය පූසා next one මේ පැත්තක ගත් ඔය පූසා ඔය පූසන් එතනත් ඔය පූසන් එතකොට අවසාන උප්පුණේකල හොඳ පුණේකල කියන එක මේ දෙකම එකයි. කමාස් දාලා තියෙන දෙකම. ඒතර ඔයා මතක තියාගන්න ඕනේ දෙමළ භාෂාවේ ඊයන්නේ ළඟ තියෙන දේවල් නිරූපණය කරනවා, උයන්නේ ඉදිරියේ තියෙන දේවල් නිරූපණය කරනවා. right මේකත් තියාගන්න. දෙවෙනි ටියුට් එක අපි මේ කතා කරන්නේ පළවෙනි පිටුව.
right. ඊළඟ ප්‍රථම පුරුෂ. අයන්නේ අපි කතා කරා අයන්නේ ඈත තියෙන දේවල් නිරූපණය කරනවා කියලා. right. ඈත තියෙන දේවල් නිරූපණය කරනවා කියලා. right. බලමු මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේවා ගොඩක් වැදගත්. මෙන්න මේ කියන කරුණු කාරණා ටික අනාගත අතීත වර්තමාන දෙමළ භාෂාවේ අනාගත අතීත වර්තමාන කියන කාල වේද ඉගෙන ගන්න ගොඩාක් වැදගත්. ඒ නිසා මේක හරියට ඔළුවට දාගන්න ඕනම දෙයක්. right. අපි බලමුකෝ ප්‍රථම පුරුෂ කියන ටික කොහොමද වෙනස්. මෙන්න මේක තමයි වැදගත්ම දේ මේ පාඩම් වලදී. අපි කියනවා පඩරුකේ කියලා. පඩරුකේ. ප්‍රථම පුරුෂ. අවන් අපි දන්නවා අයන්න ඈත තියෙන දේවල්. අයන්නේ නිරූපණය කරලා කියන්නේ ඈත තිබෙන දේවල්. right. ඈත තිබෙන දේවල්. අවන් කියලා කියන්නේ ඔහු, അവർ, එතුමා, එතුමිය. අවල් කියලා කියන්නේ ඇය, අවර්ගල්, ඕන්, අදු, ඒක නැත්නම් අරක. ඊළඟ අවෙයි, ඒවා. අවෙයිවල් කියලා කියන්නේ ඒවා. එතකොට අපි දන්නවා අයන්නේ දෙමළ භාෂාවේ යම්කිසි දෙයක් ඈත තියෙනවා නිරූපණය කරනවා කියන එක. ඒ අනුව එයාපැත්ත chart එකේ අම්මානවන් අර ශිෂ්‍යයා. අම්මානවර් ඒකත් අර ශිෂ්‍යයා. ඊළඟ අම්මානවි නැත්නම් අර නැත්නම් ඒ ශිෂ්‍යයාව. මේ ඉදිරියේදී මම පැහැදිලි කිරීමක් කරනවා මේ කොහොමද නාම පදත් එක්ක සංදි කරලා පිළියන්නේ කියලා. right. ඊළඟ අම්මානවර්ගල් අර නැත්නම් ඒ ශිෂ්‍යයාවන්. ඊළඟ අප්පුනේ අර පූසා. next one අන්දපුනේ ඒකත් අර පූසා. ඊළඟ අප්පුනේහල් අර පූසන්. next one ඒකත් අර පූසන්. ඒ අනුව අන්තිම එක මේක සමානයි. ඒකම තමයි. right. එයාගම එක අයන්නේ සංඥා නාමයක් හැටියට ඈත තියෙන දේවල්. අන්ද පුත්තහම්, අදු පුත්තහම්, ඒක පොත, ඉදු පුත්තහම්, මේක පොත, උන්ද පුත්තහම්, මුදු පුත්තහම්, ඔය පොත. ඒක සංකීර්ණයි. සාමාන්‍ය නෝට් එකක් බලලා ඔලුවට දාගන්න පුළුවන්. right. එයාගම right. හරි. ඉතින් මේක මේ ඔන්ලයින් ක්ලාස් එකක් රෙකෝඩින් එකක් නෙමෙයි. මේක මේ ක්ලාස් එකක් නැතුව රෙකෝඩින් එකක් ගහලා මම ඔයාලට දාන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් මම ලොකු ටයිම් එකක් ගන්න නැහැ. බෝඩ් එක මම අකන්නම්. මොකද ඔයාලට ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන් නිසා. right. හරි. එතකොට ඔබ දන්නවා පාඩමට අනුව දෙමළ භාෂාවේ ඊ කියන අක්ෂරයෙන් ළඟ තියෙන දේවල් නිරූපණය කරනවා. කියන අක්ෂරයෙන් ඈත තියෙන දේවල් නිරූපණය කරනවා. ඌ කියන ස්වර අක්ෂරයෙන් ඉදිරියේ තියෙන දේවල් නිරූපණය කරනවා. එක්සැම්පල් එකක් විදිහට මම ගත්තොත් ඉදු පේනෙයි මේක පෑන. මම දැන් මේක ඈතට විසි කරලා මම කියනවා අදු පේනෙයි අරක පෑන. මම මේක ඉදිරියේ තියාගෙන කියනවා උදු පේනෙයි ඔය පෑන. එතකොට ඔබ දන්නවා දැන් කියන්නේ ඈත තියෙන දේවල්, ඊ කියන්නේ ළඟ තියෙන දේවල්, ඌ කියන්නේ අපි ඉදිරියේ තියෙන දේවල්. right. ඒ අනුව බලන්න ටියුට් එකේ प्रथम पुरुष. right. प्रथम पुरुष
කැනෝ දීලා තියෙනවා මෙන්න මේ විදිහට oven right oven කියලා කියන්නේ ඔහු like owl air like our එතුමා එතුමිය ළමයි මෙතන ස්ත්‍රීලිංග පුරුෂලිංග මේ දෙකකින් තොරව මේ our කියන එක දෙනවා මේක ඇවිල්ලා ගෞරවාන්විත නාම සර්වනාමයක් විද්වාල්පතිතුමා විද්වාල්පතිතුමිය වෛද්‍යවරයා වෛද්‍යවරිය අනේ වගේ සමාජයේ අපි සාමාන්‍ය ගෞරවාන්විත ආයාචනා කරන පුද්ගලයන් මේ our කියන එක හැටියට ගන්න උත්තේ හැකියි like our her own next one adu ek like available ඒවා right order එකේ ටූට් එකේ තියෙනවා හරියට ලියා ගන්න ටූට් එකේ නෝට් එක හරියට ලියා ගන්න බලන්න right ඊළඟ බලමු මධ්‍යම පුරුෂ ඊළඟ බලමු මධ්‍යම පුරුෂ ඊළඟ මධ්‍යම පුරුෂ right මුන්නිලයි එකේ නී නැත්තම් නීර් මේ දෙකම එකයි උඹ මේක ගෞරවාන්විත නැහැ සාමාන්‍ය අපි යාළුවෙට කියන්නේ නීපෝ උඹ බලයන් නීවා උඹ වරෙන් දැන් මේක ගෞරවාන්විත ආයතනයක් නෙමෙයි අපි සාමාන්‍ය දෛනික ජීවිතේදී අපිට ගොඩාක් හිතවත් රිලේෂන් කෙනෙක්ට අපි ආමන්ත්‍රණය කරන්නේ මේ විදිහට යාළුවෙට වරෙන් බලයන් බං මචං කියලානේ කියන්නේ ළමයි එතකොට නී කියන්නේ උඹ නීපෝ කියන්නේ උඹ බලයන් right අනේ මේ විදිහට ඊළඟ බලන්නකෝ නීංගල් නීංගල් ඔයා ඔයාලා නුඹ නුඹලා right ඊළඟ තන්මේ උත්තම පුරුෂ right නාන් මම ඊළඟ नांगल අපි right මේකත් ලියාගමු
right හරි එතකොට ඔබට යම්කිසි අයිඩියා එකක් එන්න ඇති දෙමළ භාෂාවේ සර්වනාම පිළිබඳව මෙන්න මෙතන මම සඳහන් කරේ සර්වනාම දෙමළ භාෂාවේ يعني මම අපි නුඹ නුඹලා ඔවුන් ඇය එතුමා එතුමිය right දැන් අපි දන්න සිංහල භාෂාවේ මම කියලා ගත්තොත් ආඛ්‍යාතේ කොහොමද අවසන් වෙන්නේ මී right වල මී වලින් අපි කියලා ගත්තොත් කොහොමද මූ වලින් ඒ අපි දැන් පොඩි කාලේ ඉඳන් භාෂාව ඉගෙන ගැනීම තුලින් right යම්කිසි න්‍යායාත්මක දැනුමක් තිබීම තුලින් අපි දන්නවා මේ භාෂාව පරිහරණය කරන්නේ කොහොමද කියලා. එතකොට මේ දෙමළ භාෂාවේ සංකීර්ණ කොටස් තමයි මේ දෙවෙනි ටියුට් එකේ තියෙන්නේ. ඒ කියන්නේ අනාගත කාලේ අතීත වර්තමානයේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම යාපනයේ ගිය සතියේ ගියා. දැන් මම ගිහලා ඉවරයි right. මම යාපනයේ ලබන සතියේ යනවා. මම යන්නේ ඉන්නේ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අනාගතයට අදාළයි. මම හදවස යාපනයට යනවා. නැත්නම් මම මේ මොහොතේ යාපනයේ යනවා. අන්න ඒ වගේ දෙයක් අපි කොහොමද ලියන්නේ? දැන් සාමාන්‍ය පේපර් එක ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් රචනාවක් ලියන්න ඕනේ තනි ලෙටර් එකක් ලියන්න ඕනේ සංවාදයක් ලියන්න ඕනේ. අනේ වගේ කාල බීජයත් එක්ක අපි කොහොමද මේ ලැන්ග්වේජ් එක හසුරවගන්නේ right අනේ මේ දේවල් තමයි මේ දෙවෙනි ටියුට් එක කතා කරන්නේ. ඒ නිසා මේ කියන හැම දෙයක්ම හරියට වැදගත්. ඒ නිසා හරියට නැවත කියවලා හරි ඔලුවට දාගන්න. right යනවා බලන්න ඊළඟ පිටුවේ පහත සඳහන් වචන වලට ගැළපෙන සිංහල වචනේ ලියා දක්වන්න. right අපේ එක ඉවර් කියන්නේ මෙතුමා මෙතුමිය අංක 2 ඉවල් කියන්නේ මෑය අංක 3 ඉවර් මොවුන් අංක 4 ඉදු මේක අංක 5 නී උඹ අංක 6 නාංගල් අපි අංක 7 නාන් මම අංක 8 அவர் එතුමා එතුමිය number 9 උවන් මොහු 10 අවෙයි ඒවා 11 ඉවර මෙතුමා මෙතුමිය 12 අක්කාඩු ළමයි කාඩු කියලා කියන්නේ මේ බලන්නකො මේක හැදෙන විදිය කාඩු කියන්නේ කැලෑව නැත්නම් වනය හරිද එතකොට මේ අයන්නේ නිරූපණය වෙනවා ඈත තියෙන දෙයක් right අක් කියන කැලලකුත් මෙතනට අවිලා තියෙනවා එතකොට මේ දෙන්න සංදි වුණාම අක්කාඩු අර කැලෑව දැන් මේ වගේ දැන් වචන දාලා ලියනකොට පේපර් එක වළන කෙනා වුණත් දන්නවා මෙයාට යම්කිසි දෙමළ භාෂාව පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා. මේක සිද්ධ වුණේ කොහොමද කියලා මම එක්ස්ප්ලেইন කරොත් මේ සා ත පහ. මෙන්න මේම අකුරු හතරක් තියෙනවා දෙමළ භාෂාවේ. සයන්න, තයන්න, සාත පහ. සත පහ කියලා කියනවා මතක තියාගන්න ලේසි නිසා. දැන් මේ කාඩු කියන වචනය පටන් ගන්න තියෙන පළවෙනි අක්ෂරය කාඩු කියන වචනේ මෙන්න මේ අකුරනේ. මේ සතපා කියන අකුරු හතරේ තියෙන අකුරක් තමයි මේ ක කියන අක්ෂරය. එතකොට අයන්නෙන් නිරූපණය වෙනවා කියවා ඈත තියෙන දේවල්. එතකොට මේ අල්කයන් කොහෙන්ද ආගෙන ප්‍රශ්නයක් තියෙනවාට ළමයි යම්කිසි වචනයක් මෙන්න මේ කියන අකුරු වලින් පටන් ගන්නවා නම් right ඊට මුලින් අපි වචනයක් ලියන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ කියන අකුරු හතර වචනයක් ආරම්භ වෙලා ඊට කලින් වචනයක් අපි ලියන්න උත්සාහ කරනවා නම් ඒ අකුරට මුලින් ඒ අකුරට අදාළ අකුර දිත්ත කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කාඩු මෙයා සතපා කියන අකුරු හතරට අදාළ අකුරක් මෙතන අල්කයන්ට දාන්න පුළුවන්. මේ දැන් මම මේ වචනයක් ලියන්න හදනවා නම් දාන්න පුළුවන්. මම දාන අයන්න මෙතන. අයන්න නිරූපණය වෙන්නේ ඈත් තියෙන දෙයක් නේ. ඈත් තියෙන දෙයක්. එතකොට මෙයා අක්කාඩු කියලා හැදලා තියෙන්නේ අන්න ඒ විදිහට. ඈත තියෙන්නේ. අර කැලෑ. right? අර කැලෑ. ලියාගන්න. එතකොට මෙතනින් කැලෑව කියන එක අයන්න ඈත තියෙන දෙයක් නිරූපණය කරන නිසා ඒ කැලෑව නැත්තම් අර කැලෑව. අර නැත්තම් ඒ කැලෑව. 13 ඉච්ඡංගම් මෙම සංගමය. 14 මනිදන් මේ මිනිසා. 15 ඉප්පුනේ මේ පූසා. 16 අම්මරම් අර ගස. 17
අපුත්තහම් අර නැත්තම් ඒ පොත අංක 18 ඊ කඩිදම් මේ ලිපිය 19 ඉව් වරුඩම් මේ අවුරුද්ද රයිට් නැත්තම් මේ වර්ෂය මෙම වර්ෂය එහෙම ලියන්නත් පුළුවන් මෙම වර්ෂය last one ඉන්නාල් මේ දවස නැත්තම් මෙම දවස right ලියාගමු right එතකොට මේ අර අයන්න යන්න උයන්න කියන පාඩමට අදාළ තමයි මේ වචන ටිකක් ගොඩ නැගෙනවා right මේවා ලොකුවට මහ ලොකුවට හිතන්න අවශ්‍යතාවයක් නැහැ ඉතින් මේ අනාගත අතීත වර්තමාන කාල වේදය ලියනකොට ඉතින් මේවා පොඩක් වැදගත් නිසා මේවා එක්ස්ප්ලেইন කරේ නිසා මේවා ඉතින් මේ සංකීර්ණ දේවල් නෙවෙයි ඉතින් මේවා වන්නකොට පොඩක් වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලනකොට ඔයාලට තේරෙනවා right හරි අලුත් පාඩමක් බලමු අපි මේක ඉතා වැදගත් පාඩමක්. ඒ කියන්නේ ගයක් හදනකොට ෆවුන්ඩේෂන් එකක් නැතුව ගේ හදන්න බෑනේ. මේ ක්‍රියාමූල සාධනය කියන එක නැතුව අනාගත වර්තමාන අතීත කියන කාලෙදි ඉගෙන ගන්න බෑ. ඒ නිසා මේක හරියට ලෝඩ දාන්න. right? හරි. බලමු ක්‍රියාමූල සාධනය. ක්‍රියාමූල සාධනය. මෙන්න මේ ක්‍රියාමූලයක් කියලා කියන්නේ මොකක්ද? දැන් හිතන්නකෝ මම කියන ඔයාට මේ සාපුඩුංගල් කන්න, ගේ වාංගල් මේ එන්න. නැත්නම් උංගල් වලින් අවසන් වෙනවා ලිඛිත භාෂාවට අදාළයි නේ. දැන් භාෂාවක් ගත්තම කතන පැත්ත සහ ලිඛිත පැත්ත කියලා දෙකක් තියෙනවානේ. පෝංගල් යන්න, ඉරුංගල් ඉන්න, right? කෝල් එඩුංගල් කෝල් එකක් ගන්න. අන්න ක්‍රියාමූලය. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාමූලයක් යොදාගෙන තමයි අනාගත, අතීත, වර්තමාන කියන කාලවේදී වාක්‍ය ගොඩනගන්නේ. මම නුවර ගියා. ගියා කියන ක්‍රියාමූලය, right? මම නුවර යන්නම්, right? මම නුවර යනවා. කොහොමද අපි ලියන්නේ? අන්න ඒක තමයි දැන් හරියට උගන්වන්නේ. එතකොට දෙමළ භාෂාවේ ළමයි මේ ක්‍රියාමූල කියන එක කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන්. අපි නෝට් එක ලියාගමු කඩේදී. මම මේ කතා කරන්නේ දෙවෙනි ටියුට් එකේ තුන්වෙනි පිටුවේ ක්‍රියාමූල සාධනය කියන පාඩම. right? ලියාගමු නෝට් එක. දෙමළ භාෂාවේ ක්‍රියාමූල ප්‍රධාන වශයෙන් දෙමළ භාෂාවේ ක්‍රියාමූල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. එනම් ප්‍රබල ක්‍රියාමූල අංක 2 දුබල ක්‍රියාමූල අංක 3 අක්‍රමවත් ක්‍රියාමූල වශයෙන් ඒ අනුව මෙම ක්‍රියාමූලයන් පහත
පහත ආකාරයට වර්ගීකරණය කළ හැකිය. වර්ගීකරණය කළ හැකිය. ළමයි දෙමළ භාෂාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාමූල කොටස් තුනයි. එකක් ප්‍රබල, දුබල සහ ආක්‍රමක. right? මෙන්න මේ ප්‍රබල, දුබල, ආක්‍රමක ක්‍රියාමූල තමයි පහත ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන් කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න. right? මේ නෝට් එක ලියාගමු කඩේ. මේ නෝට් එක ලියාගමු. දෙමළ භාෂාවේ ක්‍රියාමූල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය. එනම් ප්‍රබල ක්‍රියාමූල, දුබල ක්‍රියාමූල, අක්‍රමාත් ක්‍රියාමූල වශයෙන්. ඒ අනුව මෙම ක්‍රියාමූලයන් පහත ආකාරයට වර්ගීකරණය කළ හැකිය. ඒ අනුව ටියුට් එකේ බලන්න දීලා තියෙන කොටුවක් ඇතුලේ ක්‍රමවත් අංක 1, ක්‍රමවත් අංක 2, ක්‍රමවත් අංක 3 සහ අක්‍රමවත් ක්‍රියාමූල. එතකොට පුතා මේ ක්‍රමවත් අංක 1, ක්‍රමවත් අංක 2, ක්‍රමවත් අංක 3 සහ ක්‍රමවත් අංක 4 කියන ක්‍රියාමූලයන් වර්ගීකරණය වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රබල, දුබල, අක්‍රමවත් ක්‍රියාමූල කියන කොටස පදනම් කරගෙන කියන එක ඔයාලා මතක තියාගන්න ඕනේ. ප්‍රබල, දුබල, අක්‍රමවත් කියන එක මූලික කරගෙන තමයි මේ කොටුව ඇතුලේ තියෙන ක්‍රමවත් අංක 1, 2, 3 අක්‍රමවත් කියන එක බෙදිලා තියෙන්නේ. ඒ අනුව අපි සාකච්ඡා කරමු ක්‍රමවත් අංක 1 ටියුට් එකේ බලන්න දීලා තියෙනවානේ. මේ ක්‍රමවත් අංක 1 ක්‍රියාමූල කියන්නේ මොනවද? දැන් ඔයාලට සමහර විට මේ ක්‍රියාමූල කියන්නේ මොනවද? ක්‍රමවත් අංක 1 2 කියන්නේ මොනවද කියන එක ගැටලු සහගත වෙන්න පුළුවන්. right? ඒක මම දැන් නිරාකරණය කරන්නම්. අංක 1 අපි කතා කරමු දෙමළ භාෂාවේ. ක්‍රමවත් අංක 1. right? ක්‍රමවත් අංක 1. ක්‍රමවත් අංක 1 ක්‍රියාමූල කියන්නේ මොනවද? බලන්න. තියාගමු. යම්කිසි ක්‍රියාමූලයක් E I ශබ්දයකින් හෝ ශබ්දයකින් අවසන් වී මුලට කෙටි ස්වරූපයක් ඇතනම් හෝ උරු ශබ්දයකින් අවසන් වී මුලට දීර්ඝ ස්වරූපයක් ඇතනම් එවැනි ක්‍රියාමූල ක්‍රමවත් අංක 1 වර්ගීකරණයට අයත් වේ. එනම් මෙම ක්‍රියාමූලයන් ප්‍රබල ක්‍රියාමූල වේ. මේ කියන එක හයිලයිට් කරගන්න. එනම් මෙම ක්‍රියාමූලයන් ප්‍රබල ක්‍රියාමූලයන්. එතකොට මම මෙතන පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ මේ ක්‍රමවත් අංක 1 ක්‍රියාමූල කියන්නේ මොකක්ද කියන එක. යම්කිසි ක්‍රියාමූලයක් දෙමළ භාෂාවේ
මෙන්න මේ යන්න I ශබ්දයකින් අවසන් වෙනවා නම් හරි. ඌ ශබ්දයකින් අවසන් වෙලා උයන්නෙන් අවසන් ඌ ශබ්දයකින් අවසන් වෙලා ඌ අකුරෙන් නෙමෙයි ඌ ශබ්දයකින් අවසන් වෙලා වචනයේ මුලට කෙටි ස්වරූපයක් කෙටි ශබ්දයක් නැත්නම් හෝ මම කියන්නේ හොඳට අහගන්න යම්කිසි ක්‍රියාමූලයක් මෙන්න මේ අල් රයන්ෙන් අවසන් වෙලා වචනයේ මුලට දීර්ඝ ස්වරූපයක් දීර්ඝ ශබ්දයක් නැත්නම් එවැනි ක්‍රියාමූල මෙන්න මේ ක්‍රමවත් අංක 1 කියන වර්ගීකරණයට අයත් වෙනවලු ඒ ක්‍රමවත් අංක 1ට අයත් වෙන ක්‍රියාමූල ප්‍රබල ක්‍රියාමූල වෙනවලු මේ නොට එකේ ගන්න තියෙන දේ තමයි ක්‍රමවත් අංක 1 ක්‍රියාමූල අවසන් වෙන්නේ ඊ ශබ්දේ නැත්නම් අයි ශබ්දේ නැත්නම් කියන ශබ්දයෙන් එහෙමත් නැත්නම් ඌ කියන ශබ්දයකින් අවසන් වෙලා වචනයේ මුලට කෙටි ශබ්දයක් තියෙන්න ඕන නැත්නම් කියන ශබ්දයෙන් අවසන් වෙලා වචනයේ මුලට දීර්ඝ ස්වරූපයක් තියෙනවා එවැනි ක්‍රියාමූල ක්‍රමවත් අංක 1 ඒ ක්‍රමවත් අංක 1 දී හැමෙන සෑම ක්‍රියාමූලයක්ම ප්‍රබල ක්‍රියාමූල වෙනවා. එච්චරයි. ඉතින් හරයි කතා කරන්න දෙයක් නැහැ. ඒතර ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන ක්‍රමවත් අංක 1 කියන්නේ මොකක්ද? අවසන් වෙන්න ඕන ඒ ශබ්ද මොනවද? ඒ ක්‍රමවත් අංක 1 කියන ක්‍රියාමූලය ප්‍රබලයිද දුබලයිද කියන එක ඔළුවේ තියෙන්න ඕන. රයිට් නෝට් එක ලියාගමු. right මේ වීඩියෝ එක බලන්න ඔයා ස්ටොප් කරලා ලියා ගන්න වීඩියෝ එක right එතකොට මේක එක්සැම්පල් දීලා තියෙනවා බලන්න ඊළඟ වීඩියෝ එකේ මේකට අදාළ එක්සැම්පල් දීලා තියෙනවා ඊළඟ වීඩියෝ මේ ශබ්ද වලින් අවසන් වෙන ක්‍රියාමූලය right ක්‍රමාන්ත අංක 1 දී අවසන් වෙන ශබ්ද මොනවද කියන එක එක්සැම්පල් එකක් සහිතව දීලා දෙනවා එක්සැම්පල් උදාහරණ සහිතව දීලා දෙනවා right බලන්න ඊ ශබ්දයෙන් අවසන් වෙන ඒවා මේ බලන්න අංක 1 ඊ වලින් අවසන් වෙනවා පඩි කඩි නඩි මේ පඩි කියපුවම ඉගෙන ගනු අවශ්‍ය නැහැ ලියා ගන්න තේරුම ඉගෙන ගනු කඩි කියන්නේ හපනු නඩි කියන්නේ රඟපාන එතකොට මෙන්න මේ කියන කඩි පඩි නඩි කියන ඔක්කොම අවසන් වෙලා තියෙන්නේ ඊ ශබ්දේ එහෙනම් මෙයා ක්‍රමවත් අංක 1 එතකොට අපි දන්නා මේ ඊ ශබ්ද වලින් අවසන් වෙනවා ප්‍රබලයි දෙවෙනි එක I right I සමයි උයනු සමයි කියන්නේ උයනු කදේ කතා කරනු ඊළඟ නීනේ හිතනු එතකොට දෙමළ භාෂාවේ මේ සමයි කදේ නීනේ I කියන ශබ්දයෙන් අවසන් වෙලා තියෙනවා එහෙනම් මෙයා I ශබ්දයෙන් අවසන් වෙන නිසා ක්‍රමවත් අංක 1 ගණයට අදාළයි මෙයාලා ප්‍රබල ක්‍රියාව තුන්වෙනි එක බලන්න ශබ්දේ නඩ කියලා කියන්නේ ඇවිදිනු ඊළඟ තිර අරිනු මේ නඩ තිර ශබ්දයෙන් අවසන් වෙලා තියෙනවා එහෙනම් මෙයා ක්‍රමවත් අංක 1 ප්‍රබල ක්‍රියාමූලයක් අංක 4 ඌ ශබ්දේ ඒක බලමු එඩු ගණු එඩු කියන්නේ ගණු ඉරු සිටිනු ඉරු සිටිනු එතකොට මේ එඩු කියන එක ඌ ශබ්දයෙන් අවසන් වෙලා තියෙනවා ඉරු කියන එක තු ශබ්දයෙන් ෂෝට් එකේ තියෙනවා මුලට කෙටි ස්වරූපයක් තියෙනවා එඩු කියපුවාම මේ ශබ්දයේ ප්‍රොනවුන්සියේෂන් එක නිකන් හඬ උසස් නෑනේ ඉහළට යන්නේ නැහැ නිකන් ලාවට එඩු ඊරු වචනේ මුලට කෙටි ස්වරූපය එහෙනම් මෙයත් ක්‍රමවත් අංක 1 ප්‍රබලයි අංක 5
එතන තියෙන්නේ මෙන්න මේවා ඊ යන්න තියෙන්නේ ඒක කපා ගන්න ඒක උරු කරගන්න උරු ශබ්දය කරගන්න right පාර් බලනු ළමයි අවසාන අක්ෂය නෝට් එකේ පැහැදිලිව තියෙනවා උරු ශබ්දයකින් අවසන් වී මුලට දීර්ඝ ස්වරූපයක් නැත්නම් එයා ක්‍රමාවත් අංක 1 ප්‍රබලයි පාර් කියපුවම ප්‍රොනවුන්ස් ශබ්දය වැඩි පාර් එහෙනම් මෙයාත් ක්‍රමාවත් අංක 1 එතකොට පුතේ මෙන්න මේ ඊ අයි උ උර් කියන ශබ්ද වලින් අවසන් වන සෑම ක්‍රියාමූලයක්ම ඔයා මතක තියාගන්න ඕන ක්‍රමාවත් අංක 1 කියන වර්ගීකරණයට අදාළයි ඒ ක්‍රමාවත් අංක 1 දී හම් වෙන සෑම ක්‍රියාමූලයක්ම ප්‍රබල ක්‍රියාමූල කියන කොටසට අදාළයි කියන එක මතක තියාගන්න. right ඒ අනුව බලමු අපි ක්‍රමාවත් අංක 2 ඉගැන්ති නෝට් එක ලියා ගන්න. ක්‍රමාවත් අංක 2 ඒ අනුව නෝට් එක ලියා ගමු. යම්කිසි ක්‍රියාමූලයක් පඩු ඉඩු ශබ්දයකින් අවසන් වන්නේ නම් එකී ක්‍රියාමූලයන් ක්‍රමවත් අංක 2 වර්ගීකරණයට අයත් වේ. මෙම ක්‍රියාමූල දුබල ක්‍රියාමූල වේ. මේක හයිලයිට් කරන්න. මෙතන නෝට් එක කියලා තියෙනවා දෙමළ භාෂාවේ යම්කිසි ක්‍රියාමූලයක් මෙන්න මේ පඩු කියන ශබ්දයකින් හරි ඉඩු කියන ශබ්දයකින් හරි අවසන් වෙනවා පුතා. එවැනි ක්‍රියාමූල ක්‍රමාවත් අංක 2 වර්ගීකරණයට අදාළයිලු. ඒ ක්‍රමාවත් අංක 2 දී හම් වෙන ක්‍රියාමූල දුබල ක්‍රියාමූලලු. ක්‍රමාවත් අංක 1 දී හම්බෙච්ච ඒවා ප්‍රබලයි. ක්‍රමාවත් අංක 2 දී හම්බෙච්ච ඒවා දුබලයි. මේකත් ලියාගමු නෝට් එක. right යාළුවෝ එක එක්සැම්පල් දීලා තියෙනවා බලන්න එක එක්සැම්පල් දීලා තියෙනවා පළවෙනි එක බලන්න කෂ්ඨපඩු ක්‍රියා එක්සැම්පල් දීලා තියෙනවා බලන්න උදාහරණ කියන එක යටතේ කෂ්ඨපඩු කියන එක ළමයි අවසාන ශබ්දයේ පඩුවන්තෙන් අවසන් වෙලා තියෙන්නේ right කෂ්ඨපඩු මේ බලන්න කෂ්ඨපඩු මේ පඩු මහන්සි වෙනු යා මහන්සි වෙනු පඩුවන්තෙන් අවසන් වෙලා තියෙන එන ක්‍රමාවත් අංක 2 දුබලයි ඊළඟ පායපඩු මේ පඩු එනම් බය වෙනු right බය වෙනු පඩුවන්තෙන් එන මෙයා ක්‍රමාවත් අංක 2 දුබල ක්‍රියාවලිය
ඊළඟ කූපිඩු. මෙයා ඉඩු අන්තිම. පිඩු කූපිඩු ඉඩු අන්තිම. එයා ක්‍රමාන්ත අංක 2 දුබලයි. අඬගසනු. අඬගසනු. අංක 4 සාපිඩු. සාපිඩු. මේකත් ඉඩු අන්තයෙන් අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාත් ක්‍රමාන්ත අංක 2 ප්‍රබල දුබල ක්‍රියාමූලයක්. සාපිඩු කණු. දැන් ඔයාට මේ ටික මම මේ කියලා දෙනකොට සමහර විට මම කියලා දෙන මොහොත තුල ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ප්‍රබල දුබල කියන්නේ මොකක්ද? ඒකට සංකීර්ණභාවයක් දැනෙන්න පුළුවන්. ඒ සංකීර්ණභාවයක් දැනෙනවා කියන්නේ ඒක निराකරණය වෙනවා ඊළඟ පාඩමේදී. සංකීර්ණභාවයක් දැනෙන්න ඉපේ අලුතින් අපි දෙයක් ඉගෙන ගන්නකොට. නැත්නම් අපිට ක්ලාස් එකකට යන්න අවශ්‍යතාවයක් නැහැ නේ. අපි දන්නවනේ. අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ගැටලු මතුවෙන්න ඕන. ඒ ගැටලු निराකරණය වෙනකොට ඔබට අවබෝධය වැඩි වෙනවා. right. එක්සැම්පල් වල සිංගල් තේරුම ලියා ගන්න. right. දොර අපි දන්නා ක්‍රමාන්තාංක දෙකේදී අවසන් වෙන ක්‍රියාමූල ළමයි පඩු සහ ඉඩු කියන ශබ්දයෙන් අවසන් වෙන්නේ එවැනි ක්‍රියාමූලයන් දුබල ක්‍රියාමූල. එතකොට ක්‍රමාන්තාංක 1 ප්‍රබල 2 දුබල. right. අපි ලියාගමු ක්‍රමාන්තාංක 3. ක්‍රමාන්තාංක 3. එකකට නෝට් එක ලියා ගන්න. යම්කිසි ක්‍රියාමූලයක් ඌ ශබ්දයකින් අවසන් වී මුලට දීර්ඝ ස්වරූපයක් ඇතනම් එකී ක්‍රියාමූලයන් ක්‍රමවත් අංක 3 වර්ගීකරණයට අයත් වේ. මෙම ක්‍රියාමූල දුබල ක්‍රියාමූල වේ. එන්න මේක ගොඩක් දුබල ක්‍රියාමූල. තවත් අරලක්මක් දාලා යටින් ලියාගමු. ක්‍රමවත් අංක 1දී හමු නොවූ ක්‍රියාමූල වේ. ක්‍රමවත් අංක 1දී හමු නොවූ ක්‍රියාමූල වේ. ඒ කියන්නේ ළමයි ක්‍රමවත් අංක 3 වර්ගීකරණයට අදාළ වෙන්නේ යම්කිසි ක්‍රියාමූලයක් ඌ ශබ්දයකින් අවසන් වෙනවා නම්. එයා ක්‍රමවත් අංක 3 වර්ගීකරණයට අදාළ වෙනවා. එයා දුබල ක්‍රියාමූලයක්. එහෙනම් ක්‍රමවත් අංක 1 විතරයි ප්‍රබල, 2 සහ 3 කියන දෙකම දුබල. මෙතන පරිලෝකණක් දාලා වෙනම දීලා තියෙනවා. ක්‍රමවත් අංක 1දී හමු නොවූ ක්‍රියාමූල වේ. පුතේ ඒ කියන්නේ අපිට ක්‍රමවත් අංක 1දී හමුණා ඌ ශබ්දයකින් අවසන් වෙලා මුලට කෙටි ස්වරූපයක් දෙනවා නම් එයාලා ප්‍රබලයි කියලා.
මෙතනදී නෝට් එක මෙන්න මේ විදිහට ක්‍රමාන්තක එකේදී හමු නෝ ක්‍රියාමූල වේ කියන්න දෙන හේතුව තමයි ක්‍රමාන්තක එකේදී හම්බෙච්ච ඒවා ඌ ශබ්දයෙන් අවසන් වුණාට වචනයේ මුලට කෙටි ස්වරූප තියෙනවා. එහෙනම් මෙයා වචනේ මුලට දීර්ඝ ස්වරූපයක් තියෙනවා. අරයා වචනේ මුලට කෙටි ස්වරූපයක්. එහෙනම් ක්‍රමාන්තක එක මෙතනට අදාළ නැහැ කියන එක තමයි ඔයාලට ගැටලුවක් මතුවෙන නිසා මේ විදිහට දුන්නා. රයිට්. මේකත් ලියාගමු මේ නෝට් එක. right. යාළුවා මේක එක්සැම්පල් බලන්නකෝ. මේක එක්සැම්පල් දීලා තිනවා. මෙයා ඌ ශබ්දයෙන් අවසන් වෙලා තියෙන්නේ. එක්සැම්පල් බලන්න. ක්‍රමාන්තක 3 දී අවසන් වෙන ක්‍රියාමූල වලට දීලා තියෙන උදාහරණ බලන්න. right. අංක 1. අනුප්පු යවණු මේ ඌ ශබ්දයෙන් අවසන් වෙලා තියෙන්නේ. මේ අනුප්පෝ කියපුවා. හැබැයි වචනේ මුලට දීර්ඝ ස්වරූපයක් තියෙනවා. අනුප්පෝ කියන ප්‍රොනවුන්සියේෂන් શબ્දේ ටිකක් කියලා. දෙවෙනි එක. වාංගු ගණු 3 තේඩු හොයනු right ඌ ශබ්දයෙන් අවසන් වෙලා තියෙන මේ අනුප්පු වාංගු තේඩු ඌ ශබ්දයෙන් අවසන් වෙලා තියෙන ක්‍රමවත් අංක 3 දුබල ක්‍රියාව. right යවණු ගණු හොයනු. අපිට ඔයා මතක තියාගන්න ක්‍රමවත් අංක 1 ප්‍රබල 2 සහ 3 කියන දෙන්නම දුබලයි කියන එක මතක තියාගන්න. right last one ක්‍රියාමූල සාධන කියන පාඩමේ අන්තිම කොටසට නම් අපි දැන් මේක රෙකෝඩින් එකක් නිසා මම ශනිකව මකනවා. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. right අක්‍රමවත් ක්‍රියාමූල. මේ අක්‍රමවත් ක්‍රියාමූල කියලා කියන්නේ මොනවද? මේ අක්‍රමවත් දැන් අපි දන්නවා ක්‍රමවත් අංක 1 කියන්නේ මොකද්ද? right ක්‍රමවත් අංක 2 කියන්නේ මොකද්ද? ක්‍රමවත් අංක 3 කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවනේ නෝට් එක ලියලා තියෙනවා. මේ අක්‍රමවත් ක්‍රියාමූල බලමු. නෝට් එක ලියාගමු. මෙම ක්‍රියාමූලයන්ට නිශ්චිත ස්වරූපයක් මෙම ක්‍රියාමූලයන්ට නිශ්චිත ස්වරූපයක් නොමැති අතර භාෂාව පරිහරණය කිරීම තුළින් මතක තබාගත යුතුය. ඒ කියන්නේ ක්‍රමවත් අංක 1 අවසන් වෙන શબ્ද තියෙනවා. ක්‍රමවත් අංක 2 අවසන් වෙච්ච શબ્දයක් තියෙනවා ළමයි. ක්‍රමවත් අංක 3 අවසන් වෙන શબ્දයක් තියෙනවා. අක්‍රමවත් ක්‍රියාමූල අවසන් වෙන શબ્ද නැහැ. එහෙනම් මේවා අක්‍රමවත් ක්‍රියාමූල කියන එක වෙනම තියෙන කොටස් ටිකක්. ඒක මම දාන්නම් PDF එකක්. ඒක පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. right. එතකොට ඔයා දන්නවා දෙමළ භාෂාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියා මේකේ මෙච්චර මේ සංකීර්ණ නෝට් එකක් දුන්නට අපි ඒක පොඩක් තලලා පෙරලා පොඩි කරලා ගත්තොත් පොඩි දෙයක් තියෙනවා. දෙමළ භාෂාවේ ක්‍රියාමූල ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. එකක් ප්‍රබල, දුබල සහ අක්‍රමවත්. එතකොට ක්‍රමවත් අංක 1 දී අවසන් වෙන ශබ්ද e, i, ඌ ශබ්ද වලින් අවසන් වෙලා මුලට කෙටි ස්වරූපයක් තියෙන්න ඕන. දුරු ශබ්දයකින් අවසන් වෙලා මුලට දීර්ඝ ස්වරූපයක් තියෙන්න ඕන. එවැනි ක්‍රියාමූල පුතේ ක්‍රමවත් අංක 1 වර්ගීකරණයට අදාළයි. ඒ ක්‍රමවත් අංක 1 දී හම් වෙන ක්‍රියාමූල සියල්ලම දුබලයි. එතකොට ඒ කාරණාව ඉවරයි. දෙවෙනි එකට આવොත් ක්‍රමවත් අංක 2 පඩු සහ ඉඩු අන්ත වලින් අවසන් වෙනවා. එයා ක්‍රමවත් අංක 2 වර්ගීකරණයට අදාළයි. එයා දුබල ක්‍රියාමූල. ක්‍රමවත් අංක 3 වර්ගීකරණය අපි කතා කරොත් ඒක ඌ ශබ්දෙන් තමයි අවසන් වෙන්නේ. වචනේ මුලට දීර්ඝ ස්වරූපයක් තියෙනවා. අපි කතා කරා වගේ
අනුප්පු වාංගු තේඩු right එයත් දුබලයි. මේ අක්‍රමවත් ක්‍රියාමුල වලට අර 1 2 3 වගේ නිශ්චිත ස්වරූපයක් නැහැ. මෙයා විවිධ විදිහට දෙන්නේ. මෙයාව අපි හොයාගන්න නම් භාෂාව පරිහරණය කරලා ඉගෙන ගන්න වෙනවා. කොච්චරයි මේ ක්‍රියාමුල කියන සාධන කියන පාඩමේ තියෙන්නේ මහ ලොකු දෙයක් නැහැ. right. අපි මෙතන යම්කිසි අයිඩියා එකක් එන්නේ නැති කියලා. දැන් මේ රෙකෝඩින් එක සමහර අයට මේ පවර් කට් නිසා ක්ලාස් එකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න බැරි වෙනවා. එතකොට ඔන්ලයින් සම්බන්ධ වුණා සිග්නල් ඩ්‍රොප් නිසා විවිධ ප්‍රශ්න ඇති වෙනවා. right. ඔබ දන්නා මේ රටේ දින ආර්ථික ප්‍රශ්නයත් එක්ක රටේ දින මේ ගැටලුකාරී තත්ත්වයත් එක්ක අපිට කිසි දෙයක් කරන්න බෑනේ. right. සම්පස්සේ දවස්වල මම කරන්නේ මේ ජෙනරේටර්ස් දාගෙන ඔයාලට ලයිව් ආයතනයට ගිහලා දෙනවා. එහෙම කරනකොට තෙල් ප්‍රශ්නෙත් තියෙනවා. ඒක කොහොමද අපි උගන්වන්නේ? ඒ නිසා මේ විවිධ ගැටලු තිබුණත් අපිට වැඩේ අතාරින්න බෑනේ. වැඩේ අතාරින්න බෑ. දැන් මේ පාර සාමාන්‍ය පෙන්ලේ ළමයි ටිකකුත් ඉන්නවා. ඒක ක්ලාස් එකක් පටන් ගන්න. ඒකෙත් රෙකෝඩින් ටික මම දාන්නම්. රෙකෝඩ් කරලා හරි ඒ ක්ලාස් එක නා රෙකෝඩින් කරන්නේ නැහැ. ලයිව් දෙන්නේ. try කරන්න ඒකට කොහොමද join වෙන්නේ. මේ පාර O level ලියන්න අදහසක් තියෙනවා. right. හරි. එතකොට ඔබට මේ කියලා දීපු කාරණාවත් එක්ක යම්කිසි අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. right. නෝට්බුක් එක තියෙනවා නම් පෙරලා ගන්න. නෝට්බුක් එක තියෙනවා නම් ලියා ගන්න මාතෘකාව කාල වේගය. කාල වේගය. right. ලියා ගන්න මාතෘකාව සර්වනාම. නාන් මම ඒන් වලින් අවසන් වෙන්නේ. දෙවෙනි එක නාංගල් අපි ඕම් වලින් අවසන් වෙන්නේ. නී ඔබ ආයි වලින් අවසන් වෙන්නේ. නීංගල් ලා ඔයා ඔයාලා උඹලා right මෙයා අවසන් වෙන්නේ ඊර්ඝල් වලින් එක පහ අවන් ඔහු ආන් වලින් අවසන් වෙන්නේ අංක 6 අවල් ඇය ආල් වලින් අවසන් වෙන්නේ අංක 7 අවර් එතුමා එතුමිය ආර් වලින් අවසන් වෙන්නේ අංක 8 අවර්ගල් ඔවුන් මෙයා ආර්කල් වලින් අවසන් වෙනවා. right මේ තියෙන්නේ අවශ්‍ය ලියා ගන්න ආඛ්‍යාත ශබ්ද. ආඛ්‍යාත ශබ්ද. right පුරුෂ ප්‍රත්‍යයන් කියලා ලියා ගන්න. මේක වෙන පාඩයක් කරලා දාලා පුරුෂ ප්‍රත්‍යයන්. පුරුෂ ප්‍රත්‍යයන්. මේ තියෙන සර්වනාම. නැත්නම් උක්තයන්. ලියාගන්න මේක නෝට්බුක් එකේ. ඒ කියන්නේ අපි දන්නවා යම්කිසි වාක්‍යයක් ගොඩනගන විට කාල වේදයට අනාගත හෝ අතීත හෝ වර්තමාන කියන කාල වේද වලට ගොඩනගනකොට ඒ වාක්‍ය තුල උක්තය ක්‍රියාමූලය කාල ප්‍රත්‍යය ආඛ්‍යාත ශබ්දය මේ හැම දෙයක්ම අඩංගු වෙන්න ඕනේ නේ. එතකොට තමයි මේ වාක්‍ය ව්‍යාකරණානුකූලව සර්ව සම්පූර්ණ වාක්‍යයක් බවට නිර්මාණය වෙන්නේ. එතකොට සිංහල භාෂාවේ මම කලින් පැහැදිලි කරා වගේ යම්කිසි වාක්‍යයක උක්තය මම නම් ඒකට ගැලපෙන ආඛ්‍යාතයක් තියෙනවා. උක්තය අපි නම් ඒකට ගැලපෙන ආඛ්‍යාතයක් තියෙනවා. right? ඒ අනුව දෙමළ භාෂාවේ යම්කිසි වාක්‍යයක උක්තය ළමයි නාන් වෙනකොට නාන් කියන්නේ මම එයා අවසන් වෙන්නේ ඒන් කියන ශබ්දයෙන්. එතකොට මේ ඒන් කියන ශබ්දය අනාගත වුණත් අතීත වුණත් වර්තමාන වුණත් ඒන් වලින්මයි අවසන් වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ. නාංගල් කියන්නේ අපි අවසන් වෙන්නේ ඕම් කියන ශබ්දයෙන්.
මම අනාගත අතීත වර්තමාන කියන කාලය ભેද කතා කරනකොට පැහැදිලි කිරීමක් කරනවා ඊට වඩා සරලව. නී කියන්නේ උඹ. මෙයා ආයි වලින් අවසන් වෙන්නේ. අංක 4 නීංගල් කියන්නේ නුඹ නුඹලා ඔයාලා. මෙයා අවසන් වෙන්නේ ඊර්ගල් කියන ශබ්දයෙන්. ඊළඟ අවන්. අවන් කියන්නේ ඔහු. ඔහු අවසන් වෙන්නේ ආන් කියන ශබ්දයෙන්. ඊළඟ අවල් ඇය. ඇය අවසන් වෙන්නේ ආල් කියන ශබ්දයෙන්. ඊළඟ අවර් එතුමා එතුමිය. මෙයා අවසන් වෙන්නේ ආර් කියන ශබ්දයෙන්. last one අවර්ගල් ඔවුන්. ඔවුන් අවසන් වෙන්නේ ආර්ගල් කියන ශබ්දයෙන්. ඒ අනුව පුතේ දෙමළ භාෂාවේ මේ කියන සර්වනාමයන් අනාගත වුණත් අතීත වුණත් වර්තමාන වුණත් මෙන්න මේ කියන ශබ්ද වලින් තමයි අවසන් වෙන්නේ. right. තියාගන්න. right. හරි ඔකේ. හරි එතකොට මේ පළවෙනි දෙවෙනි ටියුට් එකේ පළවෙනි ලෙසන් එක මේ වීඩියෝ එක බලලා ලියා ගන්න. ඊළඟ එක මේ සැටර්ඩේ වෙන කලින් මම ඊළඟ දෙවෙනි ඊළඟ රෙකෝඩින් එක බලමු. රෙකෝඩින් එක දානවද ක්ලාස් එකක් කරනවද කියන එක මම ඔයාලට මෙසේජ් එකක් දාන්නම්. right මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකට මෙසේජ් එකක් දාන්න, voice mail එකක් දාන්න. lessons ටික ලියනකොට ගැටලු සාගත තැන් තියෙනවා නම් කතා කරන්න. right. එතකොට සාමාන්‍ය පෙළ මේ පාර ඇප්ලයි කරලා දෙනවා නම් මොකක්වත් එක දිගට ක්ලාසස් ටිකක් දානවා. ඒකට ජොයින් වෙන්න පේපර් ක්ලාස් ටිකක් වැඩි කොට දා ගන්න පුළුවන්. right මොනවාරි ගැටලු සාගත තැනක් තියෙනවා නම් ක්ලියර් කරගන්න. පාඩු වෙන්න එපා. මොනවාරි ප්‍රශ්න සාගත තැනක් තියෙනවා නම් ඒක කෝල් කරලා හරි කමන්නේ අහ ගන්න. right හරි එහෙනම් හැමෝටම අයබෝවන්. God bless you.